समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स යස්ස සියා සබ්බදා සති සතතං කායගතා උපට්ඨිතා නෝචස්ස නෝච මීසියා න භවිස්සති නච මේ භවිස්සති අනුපුබ්බ විහාරී තත්ථසෝ කාලේ නේව තරේ විසත්ති කන්ති. ශ්‍රද්ධාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, දැන් හැම දිනම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. බිනර පුරපසළොස්වක පොහොය නිමිති කරගෙන ප්‍රඥා රූපවාහිනී නාලිකාව ඔබ වෙත තිලින කරනු ලබන පෝදා ආගමික වැඩසටහන් මාලාවේ මේ වෙලාවට નિયમિત ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නයි ඔබ හැම දිනම සැදී පැහැදී සිටින්නේ. ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් කිහිපයක් සිදු වුණ බිනර පොහොය මගේ ජීවිතයේද ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. මීට වසර 34කට පෙර බිනර පුරපසළොස්වක පොහොය දවසක සැප්තැම්බර් මාසේ 25 වෙනිදා පෙරවරු 9:24ට යෙදුන සුබ මොහොතින් තමයි මම අතිපූජනීය අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසිහ මහානායක මාහිම්පාණන් වහන්සේගේ සහ අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතන ශාඛාවක් වන මාතර මැද්දවත්ත ශ්‍රී වජිරඥාන ධර්මායතනයේදී පැවිදි බිමට පත් වුණේ. ඒ නිසා බිනර පෝය මටද අතිශයින්ම වැදගත් පෝය දවසක්සේ මා සලකනවා. ඉතින් මේ පෝය දවසේ ඔබට බණ කියන්නට අපට ආරාධනා කරලා සෑම පොහොයක දවසකම අප සිදු කරන මේ දේශනාව සඳහා සදැහැති දායකත්වය දරා කටයුතු කරනු ලබන්නේ කොළඹ 7 පදිංචි අප හිතවත් සදහැවත් දායක යුවලක් විසින්. විශේෂයෙන්ම අපේ පැවිදි දීවේ වසර 34ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන අපට ආශිර්වාද කරන්න, සෙත් ප්‍රාර්ථනා කරන්න ප්‍රධානව බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම දෙපාර්ශ්වයේම පරලෝසපත් දෙමාපියන් වහන්සේලාට පින් අනුමෝදන් කරලා ඇත්තන් සතුටටපත් වේවා, ඔවුන්ගේ ආශිර්වාදයේ දරුවන්ට හිමි වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන තිබෙනවා. දරුවන්ගේ ඉගෙනීම් කටයුතු, රැකිරක්ෂා කටයුතු, ඔවුන් කරන සියලු කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමනේම ඔවුන්ද
සද්ධර්මයේ වෙතට යොමු වේවා. සද්ධර්මයෙන් දිවිමඟ ආලෝකමත් කරගෙන ඊටාම හොඳ ඒ සඳහා උපදෙස් දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්ට වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම දානමය කුසලානිසංසය සියලු දුක් නසාලන උතුම් නිර්වාණ අවබෝධයේ පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ පින්වත් දායක මහත්මයාගෙත් මහත්මනියගෙත් ඒ සදැහැති පින්බර පැතුම් එලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් එතුමා මේ විදිහේ ධර්ම දානමය පින්කම් නිරන්තරයෙන්ම සිද්ධ කරන කෙනෙක්. විවිධ මාධ්‍ය ඔස්සේ එතුමා ලබපු මේ දහම් සුවය අන් අයටත් ලබා දෙනු රිසියෙන් බොහෝ සෙයින් ධර්මයේ ප්‍රචාරය කරන්නට පෙළඹී සිටිනවා, කටයුතු කරනවා. ඊට අමතරව අප විහාරස්ථානයේද කරනු ලබන විහාර සංවර්ධන කටයුතු වලටත් අපගේ අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක වෙන අලව්ව පනාදණ්ඩ පැනසිහ සෙනසුන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ඒ ඉදි කරනු ලබන භාවනා කුටි සඳහාද එක කුටියක් භාර අරගෙන දායකත්වයේ දරා කටයුතු කරන ගමනේ අනෙකුත් සෑම සංවර්ධන කටයුත්තකටම බුද්ධ මන්දිරයේ තනවනවා. මේ දවස්වල චෛත්‍ය මළුව සකස් කරනවා, බෝ මළුව සකස් කරනවා, සක්මන් මළුව හදනවා, ඒ වගේම ප්‍රවේශ මාර්ග සකස් කරනවා. ඒ ආදී කටයුතු වලට ජල නල පහසුකම් සලසා දෙනවා, ජල සම්පාදනය ඇති කරනවා. ඉතින් ඒ හැම කටයුත්තකටම එතුමා මුල් වෙලා කැප වෙලා දායක වෙනවා. අපි මේ වෙලාවේදී එතුමාට බෙහෙවින්ම ආශිර්වාද කරනවා තමන්ගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ඒ සිදු කරන ලබන දායකත්වය සම්බන්ධයෙන්. පින්වත්නි, මේ වෙලාවේ ධර්ම දේශනාව සඳහා මා ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ කුද්දක නිකායේ උදාන පාළියේහි සඳහන් වෙන කච්චාන සූත්‍රය. අපි දන්නවා ත්‍රිපිටකයේ සූත්‍ර පිටකය ගත්තාම ප්‍රධාන කොටස් පහක් තියෙනවා. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය සහ කුද්දක නිකාය කියලා. කුද්දක නිකායේ කුඩා කුඩා ධර්ම ග්‍රන්ථ 15ක් තියෙනවා. එය ධම්මපදය, ජාතක පාළිය, තේරගාථා, තේරීගාථා ආදී වශයෙන් එහෙම තියෙන පොත් අතරේ එක පොතක් තමයි උදාන පාළිය කියන්නේ. උදානය කියලා කියන්නේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ විසින් පවත්වන ලද ඒ වගේ මහරහතන් වහන්සේලා විසින් කරනු ලබන ක්‍රියාවක්. තමන්ගේ හදවතේ ඇතිවෙච්ච නිරාමිස ප්‍රීතිය උඩට අරගෙන වචනයට නගල කරනු ලබන ප්‍රකාශනයට තමයි උදානය කියන්නේ. උදානය කියන්නේ තව විදිහකින් කියනවා නම් සතුට ඇති වුණාම කියන ප්‍රකාශන. ඉතින් මෙන්න මේ සූත්‍ර දේශනාවත් බුදුරජාණන් වහන්සේට එහෙම නිරාමිස ප්‍රීතියක් සතුටක් ඇති වෙච්ච වෙලාවේ කරන ලද ප්‍රකාශනයක්. මේ ප්‍රකාශනයට මුල් වුණේ කච්චායන මහරහතන් වහන්සේ නිසා කච්චාන සූත්‍රය කියන නම මේට යොදලා තිබෙනවා. අපි කච්චාන කියන වචනේ පාවිච්චි කරනවා, කච්චායන කියන වචනයත් පාවිච්චි කරනවා. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට තමයි දේශනා කරලා තියෙන්නේ. ඉස්සෙල්ලාම කවුද මේ කච්චායන මහරහතන් වහන්සේ කියලා දැන ගැනීම වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටපු 80 මහා ශ්‍රාවකයන් අතරින් එක රහතන් වහන්සේ නමක් තමයි කච්චායන මහරහතන් වහන්සේ.
කච්චායන මහරහතන් වහන්සේට තිබුණා සුවිශේෂතම හැකියාවක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද කෙටියෙන් කියන ලද ධර්මය විස්තරාර්ථව අනිත් අයට තේරෙන විදිහට සරලව දේශනා කරන්න පුළුවන් භික්ෂූන් වහන්සේලා අතරේ අග්‍රම කෙනා තමයි කච්චායන මහරහතන් වහන්සේ. එක සුවිශේෂ හැකියාවක්. දැන් අපි දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගත්තාම ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලා අතර අග්‍රයි. උන්වහන්සේගේ ප්‍රඥාව බුදුරජාණන් වහන්සේට පමණයි දෙවරි. සමහර වෙලාවට ප්‍රඥාව තිබ්බත් ඒ අතරේ මේ කියන ගුණේ නැති වෙන්න පුළුවන්. මොකක්ද ඒ ගුණය? කෙටියෙන් කියපු දේ විස්තරාර්ථව කියන්න සමත්කම. එතකොට විස්තරාර්ථව කියන්නත් ඕන තේරෙන විදිහට, සරලව තේරුම හොඳට ඔළුවට යන විදිහට. දැන් ඒක සුවිශේෂ හැකියාවක්. හැමෝටම තියෙන හැකියාවක් නෙවෙයි. දැන් සමහර වෙලාවට දේශනා කරන වෙලාවේදී සමහර දේශකයන් භාවිතා කරන වචන දිහා බැලුවා මේ වචනම තේරෙන්නේ නැහැ ගොඩක් අයට. ඉතින් ඒ වාගේ වචන භාවිතා කරලා දේශනා කරාම අන්තිමේදී සමහර වෙලාවට කියපු එක්කෙනාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අහපු අයට කොහෙත්ම තේරෙන්නේ නැති වෙනවා. ඒ නිසා බොහෝම කල්පනාකාරී වෙන්න ඕන. දේශකයාණන් වහන්සේලා වන අපි වුණත් හරියට කල්පනාකාරී වෙන්න ඕන. මේ කියන බණ අනිත් අයට තේරෙන විදිහට කියන්න. නැත්තම් ඉතින් පැය වැඩක් නැහැනේ. කොච්චර කිව්වත් පැයත් පුරාවට කිව්වත් අන්තිමේදී කියපු දෙයක් තේරුම් ගන්න බැරි නම් ඒක එක්තරා විදිහක දේශකයාගේ අඩුපාඩුවක්. ඉතින් මහා කච්චායන මහරහතන් වහන්සේ කියලා කියන්නේ අන්න ඒ වාගේ බුදුරජාණන් වහන්සේ සරලව කෙටියෙන් කියපු බණ බොහොම විස්තරාර්ථව කියන්න සමත් භික්ෂූන් අතරේ අග්‍රම කෙනා. ඉතින් ඒක දග්ගපාළී සඳහන් කරලා තියෙනවා ඒත දග්ගම් භික්ඛවේ මම ශාවකානම් භික්ඛූනම් සංකිත්තේන භාසිතස්ස විත්තාරේන අත්තං විභජන්තානං යදිදං මහා කච්චායනෝ කියලා. මහණෙනි මම ශාවකානම් භික්ඛූනම් මගේ ශ්‍රාවක භික්ෂූන් අතරේ සංකිත්තේන භාසිතස්ස කෙටියෙන් කියන ලද දේශනාව විත්තාරේන අත්තං විභජන්තාන විස්තරාර්ථ වශයෙන් අර්ථ විභජනය කරමින් බෙදලා සරලව කියලා දෙන්න සමත් භික්ෂූන් වහන්සේලා අතරේ මහා කච්චායන ස්වාමීන් වහන්සේ අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට අග්‍රස්ථානයක් ලබා දීලා තියෙනවා. එතකොට මේ අග්‍ර තනතුර මේක තනතුරක්නේ. මේ තනතුර නිකම්ම ලැබිලා නැහැ. ඒ තනතුර සසර පතාගෙන ආපු තනතුරක්. කොහොමද ඒක වෙලා තියෙන්නේ? මහා කච්චායන මහරහතන් වහන්සේ කල්ප ගණනාවකට කලින් පදුමුත්තර කියන බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ඉපදිලා තියෙනවා. ඒ කාලේ පදුමුත්තර බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච කාලේ මුන් වහන්සේත් ඉපදිලා තියෙනවා. මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වෙතට ආපු එක්තරා භික්ෂූන් වහන්සේ නමකට පදුමුත්තර බුදුහාමුදුරුවෝ අග්‍රස්ථානයක් ලබා දීලා තියෙනවා. මේ සමානම අග්‍රස්ථානය. මොකද්ද? මගේ ශ්‍රාවක භික්ෂූන් අතරේ කෙටියෙන් කියන ලද බණ විස්තරාර්ථව කියන්න සමත් භික්ෂූන් අතරේ අහවලා අග්‍රයි කියලා ඒ භික්ෂූන් වහන්සේට ඒ අග්‍රස්ථානෙ දුන්නා. මෙන්න මේ තනතුරට අර ඉස්සර හිටපු කච්චායන හාමුදුරුවන්ට ආසාවක් ඇති වුණා. ඒ කියන්නේ කච්චායන හාමුදුරුවෝ කලින් පදුමුත්තර බුදුහාමුදුරන්ගේ කාලේ ඉපදලා හිටියන ගිහියෙක් විදිහට අන්නේ ගිහි මහත්මයාට ආශාවක් ඇති වුණා අර තනතුරට. ආන්නේ ආශාව ඇති කරගෙන උන්වහන්සේ ඒ මහත්මයා ගිහිල්ලා
පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් වරමක් ලබා ගත්ත. උන්වහන්සේට වන්දල කියන ස්වාමීනි මමත් කැමති මේ විදිහටම මතු බුදු වෙන බුදුරජාණන් වහන්සේ නමකගේ අභියස මේ තනතුර ලබන්න කියලා. එතකොට උන්වහන්සේ විවරණ ලබා දෙනවා කොහොමද ඔබේ පැතුම එලෙසින්ම ඉෂ්ට වේවා කියලා. අන්නේ පැතුමට අනුව තමයි දීර්ඝ කාලයක් කල්ප ගණනාවක් මේ සංසාරේ සැරිසරලා ඔය කියන තනතුර ලබා ගන්න අපේ බුදුරජාණන් වහන්සේගේ කාලෙදී හැකියාව ලැබුණේ. දැන් මේකෙන් තේරුම් ගන්න ඕන තව දෙයක් තියෙනවා. දැන් බලන්න තනතුරට බැඳීම නිසා කල්ප ගානක් බුදුවරු කී දෙනෙක් පහු කරගෙන එන්න වුණාද කියලා. දැන් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ ගොඩාක් බුදුරජාණන් වහන්සේලා පහළ වුණානේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනය මෙතුමා උපදින්නේ නැතිනේ. ඒ ඉපදුනාට අර තනතුරට තියෙන තද බැඳීම නිසා මොකද වෙන්නේ? මාර්ගඵල අවබෝධයට පත්වීමට හැකියාවක් නැහැ. අන්න සංසාරයට වැටෙන හැටි. ඒ නිසා ওই තනතුරු වලට බැඳෙන මේක නම් ධර්මානුකූල තනතුරක් කියන්න පුළුවන් නේ. ධර්මයේ සම්බන්ධ තනතුරක්නේ. ඔය වෙනත් ලෞකික තනතුරු වලට තදින් බැඳෙන අය. ලෞකික තනතුරු කියලා කිව්වහම ඔය මෙති ඇමතිකම් විතරක් නෙවෙයි. පන්සල් වල දායක සභාවල සභාපතිකම්, ලේකම්කම්, භාණ්ඩාගාරිකකම්, සංවිධායකකම් නේද? ඒ ඔක්කොම තනතුරු තමයි. ඒවා ලැබෙනව නම් කවුරු හරි බලෙන් ලබා දීලා මේක මේ පන්සල වෙනුවෙන් කරන්න, මේක ශාසන සේවයක් කියලා ඉල්ලීමක් කරනව නම් බාර අරගෙන ඒක නොපිරීලා ඉෂ්ට කිරීම වැදගත්. හැබැයි සමහරව ඉන්නෝනේ තනතුරු වලටත් පොර කන අය. ඒව නොදුන්නාම හාමුදුරුවොත් එක තරහ වෙන අය. අන්න ඒ වාගේ අය කල්පනා කරන්න ඕන අනවශ්‍ය විදිහට මේ තනතුරු වලට තදින් බැඳී යාම සංසාරෙටම වැටෙන්න හේතුවක් නේද කියලා. ඉතින් සමහර වෙලාවට අර මහත්මයාට ඒ තනතුරට හිත අලවගත්තේ නැත්තම් ඒ පදුමුත්තර බුදුහාමුදුරුවන්ගේම බණහල රහත් වෙන්න තිබ්බා. ඒකත් අපි හිතන්න ඕන, කල්පනා කරන්න ඕන. දැන් මේ තනතුරට හිත අලවගත්ත ගමම්ම මොකද වුනේ? ඒ තනතුර වේකන් වෙලා තියෙන්නත් එපා නේද? එතකොට කල්පනා කරලා බලන්න ඔය වගේම තවත් අය ඔය තනතුරටම කැමති වෙලා හිටියේ නම් තව බුදුහාමුදුරු කෙනෙකුගේ ශාසනයේදී මේ තනතුර ලැබෙන්නේ මේ ප්‍රධාන තනතුර 80 මහා ශ්‍රාවක තනතුරු වලින් එකක්. එතකොට ඊට පස්සේ පහළ වෙන්න හිටපු බුදුරජාණන් වහන්සේලා කී දෙනෙක් මේ තනතුර කී දෙනෙක් පහු කරගෙන එන්න ඕනද ගෞතම බුදුහාමුදුරුවෝ ගාවට මේ තනතුර ගන්න? ඒ කියන්නේ ඊට කලින් හිටපු බුදුරජාණන් වහන්සේලාගේ තනතුර ඔක්කොම පිරීලා ඉවරයි. ඒ හින්දා තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙනකම් එන්න උනේ. කල්ප ගණනාවක්. එසේ මෙසේ කාලයක් නෙවෙයි. ඉතින් ඔය තනතුරට ලොබ බැඳීම නිසා එහෙම නැත්නම් ආසාව ඇති කර ගැනීම නිසා සංසාරයට වැටිලා කොච්චර දුක් විඳින්නේ නැද්ද කියලා හිතන්න. හරියට කල්පනා කරලා බැලුවොත් නේද? ඔය කල්ප ගණනාවේදී කොච්චර ඉපදෙන්නේ නැද්ද? ඒ ඉපදීම නිසා ජාති දුකට කොච්චරපත් වෙන්නේ නැද්ද? ඉපදීමෙන් ලැබෙන දුක. ඒ ඉපදීම නිසා කොච්චර වයසට ගිහිල්ලා දුක් විඳින්නේ නැද්ද? නේද? ඒ වගේම ඒ නිසාම ලෙඩ වෙලා කොච්චර දුක් විඳින්නේ නැද්ද? මරණාසන්න වෙලාවේදී පණ අදින්න ගිහිල්ලා කොච්චර දුක් විඳින්නේ නැද්ද? ඔය කාල සීමාවේ අප්‍රියයන් එක්ක එකතු වෙලා කොච්චර දුක් විඳින්නේ නැද්ද? ප්‍රියයන්ගෙන් වෙන් වෙලා කොච්චර දුක් විඳින්නේ නැද්ද? කැමති දේවල් නොලැබිලා කොච්චර දුක් විඳින්නේ නැද්ද? අඬලා වැළපිලා ශෝක කරලා කොච්චර කම්පාවටපත් වෙන්නේ නැද්ද බලන්න. හරියට බැලුවොත් මේ එක තනතුරකට ආසාව ඇති කරගත්ත හින්දානේ. ඒකත් එසේ මෙසේ තනතුරක් නෙවෙයි, මේ හොඳ තත්ත්වේ එකක්නේ. එතකොට ඔබ
බොහෝ වෙලාවට ලොබ බඳින්නේ එහෙම ලෝකෝත්තර තත්වයට පත් කරවන්න හේතු වෙන පුද්ගලයෙක් විශිෂ්ටත්වයට පත් කරන්න හේතු වෙන පුද්ගලයෙක් අධ්‍යාත්මිකව දියුණු කරන්නට හේතු වෙන තනතුරු වල නෙවෙයි ලෞකික ලෝකයේ ඔබ ගොඩක් වෙලාවට ලොබ බඳින්නේ. ඒතර ඒ තුල තව කොච්චර සංසාරේ දිග්ගැසෙයිද කියලා කල්පනා කරලා බලන්න. ඒ නිසා මේ දීර්ඝ සංසාරයේ ඔහි රස්තියාදු ගහන්න හොඳ නැහැ. ආවට ගියාවට ඔහි ඇවිද ඉලක්කයක් නැති ජීවිතයක් වගේ යන්න එපා. ගොඩාක් බෞද්ධයන්ගේ ජීවිත දිහා බලනකොට ඒක හරියට නූල කැඩිච්ච සරුංගලයක් වගේ. කිසි ඉලක්කයක් නැහැ. විවිධ ප්‍රාර්ථනා වලින් විවිධ ලෞකික ආශා අපේක්ෂා වලින් හිත පුරවගෙන එක එක කතා අහලා බොහෝම ලෞකිකත්වයට නැඹුරු වෙලා ඉන්න. ඒ නිසා මේ පරම ගම්භීර පාරිශුද්ධ වටිනා නිර්මල ධර්ම දායාදේ ලැබිලා තියෙන වෙලාවේ හරේ මෙහි මේ දිගින් දිගට ඉපදී යන්න දඟලන්නේ නැතුව ඉක්මනටම මේ භවයේ කෙටි කරගෙන නිවනට ලං වෙන්න උත්සාහ කරන්න ඕන. අද අපි මේ බෞද්ධයෝ විදියට අපි මිනිස්සු විදියට ඉපදෙලා ඉන්නව වෙන්න පුළුවන්. එක මොහොතින් කල්පනා කළා වන්න එක චිත්තක්ෂණයක් ඇතනේ හිත වෙනස් වෙන්නේ. එක මොහොතින් හිත ගහලා ගියොත් මැරෙන වෙලාවේදී ආයි යන්නේ දුගතියට. දන්නවනේ දුගතියකට ගියොත් ආපහු සුගතියට එනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒක ධර්මෙහි දක්වලා තියෙන්නේ කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ අමාරුයි කියලා. දැන් මේ උපමාව ඔබ කොතෙකුත් අහලා ඇති. හැබැයි බලන්න ඒ වුණාට මේ උපමාව වුණත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න යනකොට කොච්චර අමාරු දෙයක්ද කියලා. දැන් වියගහ කියලා කියන්නේ ගොවියෝ අර ගොවිතැන් කරනකොට කුඹුර සීසානකොට හරක් දෙන්න එකට තියලා ගැට ගහන්න උපයෝගී කරගන්න ලී දණ්ඩක්. මේක හරීම ශක්තිමත් ලීයකින් හදන්නේ. මොකද නිතර තෙමෙනවනේ. තෙමිලා දිරලා යන්න පුළුවන් නිසා එහෙම දිරන්නේ නැති වෙන විදිහේ ශක්තිමත් ලීයකින් තමයි මේක හදන්නේ. ඉතින් මේ ලීයේ දෙපැත්තේ හිල් දෙකක් තියෙනවා. ඒකට තමයි විය සිදුර කියන්නේ. ඒ හිල් දෙකේ ඇතුලෙන් තමයි ලණුව දාලා හරකගේ බෙල්ලේ පටලවන්නේ. මේ විය දණ්ඩ ලේසියෙන් කැඩෙන්නේ. ඉතින් එහෙමත් කලාතුරකින් ඔය විය දණ්ඩ කැඩෙනවා. කැඩුනොත් ගොවියෝ මොකද කරන්නේ? ඕක කැලේට විසි කරන්නේ නැහැ. එහෙම නැත්තම් කුඹුරේ දාලා ඉන්න ගොඩක් වෙලාවට ගෙදර අරගෙන එනෝ අඩු ගානේ ලිපේ දාන්න හරි දරට දාන්න කියලා. එහෙමත් කලාතුරකින් තමයි කවුරු හරි ඕක කැලේට විසි කරන්න. ඉතින් කැලේ ඕක ඔන්න රැඳිලා තියෙන ඔය අතරේ වහිනවා අවුව පායනවා. ඉතින් වැස්සට තෙමෙනවා අවුවට වේලෙනවා. වේයෝ ගහන්න පුළුවන් දි รา පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කැලේට දර කඩන්න එන කවුරු හරි ඕක අහුලගෙන යන්න පුළුවන්. නේද? කොච්චර දේවල් වෙන්න පුළුවන්. ඒ වයින් බේරිලා එහෙමත් කලාතුරකින් තමයි මේ විය දණ්ඩ අර සිදුර සහිත ලී කෑල්ලක් ඔන්න දැන් ඉතිරි වෙලා තියෙනවා. ඔහොම තියෙද්දි ඔය කැලෑවට මහා වැස්සක් වහිනවා. ඒ වැස්සහාම මොකද වෙන්නේ? වැහි ජලයට අහු වෙලා මේක දැන් ඔන්න ගහගෙන යනවා. දැන් කැලේ ගස් තියෙනවා, ගල් තියෙනවා, මුල් තියෙනවා, වැල් තියෙනවා, කොච්චර දේවල් තියෙනවද? ඕවයි හිර වෙන්න පුළුවන් මේක. එහෙමත් කලාතුරකින් තමයි ඒවයි හිර වෙන්නේ නැතුව අරගෙන මේක ගහගෙන ඇවිල්ලා ඇලකට වැටෙන. ඇලෙත් එහෙමනේ මඩ තියෙනවා, ගල් තියෙනවා, ඒවා ඇස්සේ මේක හිර වෙන්න පුළුවන්. එහෙමත් කලාතුරකින් තමයි මේක හිර නොවි ගිහිලා දොලකට වැටෙන. දොලෙත් ඇලට වැඩිය ගල් තියෙනවා. වාංගු තියෙනවා. ඉතින් මේක ගොඩ බිමට යන්න පුළුවන්. එහෙමත් නැතුව මේ දැඩි දිය පහරකට අහු වෙලා මේක දොළ දිගේ ගහගෙන ගිහලා ගඟකට වැටෙනවා. ගඟකට වැටුනොත් ගොඩක් වෙලාවට ගඟ ඇතුළට කිදා බහිනවා. එහෙමත් කලාතුරකින් තමයි මේක ගඟ දිගේම ගහගෙන යන්නේ. ගඟ දිගේ ගහගෙන ගිහලා මූදට වැටෙනවා. දැන් සාමාන්‍ය ගඟ මූදට වැටෙන තැනට කියන්නේ මෝයකට කියලා. මෝයකට ළඟ වැලි පිරිලා වැලි ඉස්සිලා තියෙන. ඉතින් ඔය කුණු ගොඩාක් වෙලාට ඔය මෝයකට හිර වෙනවා. ඉතින් එහෙමත් කලාතුරකින් තමයි මෝයකට හිර වෙන්නේ නැතුව මේ විය දණ්ඩ මූදට වැටෙන්නේ. මූදට වැටුනාම මූද මොන වගේද? මූද ඔය අපි වගේ අනුන්ගේ කුණු බාර ගන්න.
මුහුද දාන කුණු ගොඩ ගහනවා. උදේට දැම්මුත් හවසට ගොඩ ගහනවා. හවසට දැම්මුත් උදේට ගොඩ ගහනවා. එහෙමත් කලාතුරකින් තමයි මේක ගොඩ නොගසා දියඹට කියන්නේ මුහුද මැදට ඈතට ඇදීගෙන යන්නේ. දැන් ඔන්න තෙරක් නොපෙනෙන මහා සාගරයේ මේ වියදණ්ඩ එහාට මෙහාට පාවෙවි තියෙනවා. ඔහොම පාවෙවි තියෙන වෙලාවක කන කැස්බෑවෙක්. කන කියන්නේ එක හැක් පේන එක හැක් පේන්නේ නැති. කැස්බෑවෙක් මූද පතුලේ ඉඳලා අවුරුදු 100කට එක වතාවක් උඩට එනවලු. අවුරුදු 100කට වතාවක් තමයි මෙයා උඩට එන්නේ. එහෙම උඩට එනකොට අර පේන ඇහැ උඩ පැත්තට හරවගෙන ඉන්නත් ඕන. එහෙම හරවාගෙන උඩට මතුවෙන වෙලාවටම අර දියඹේ එහා මෙහා පාවෙවි තිබිච්ච සිදුර සහිත වියදණ්ඩ අර කැස්බෑව ළඟට ඇවිල්ලා අර වියදණ්ඩේ සිදුර හරියටම අර කැස්බෑවගේ ඇහැ ගාවට සෙට් වෙන්නත් ඕන. එහෙම ඇහැ ගාවට එකතු වුණාම ඒ වියසිදුරෙන් කැස්බෑව අහස බලනවා. ඒ අහස බලනකොට අහසේ හඳ තියෙන්නත් ඕන, රෑවෙල තියෙන්නත් ඕන, හඳ වලාකුළු වලින් වැහිලා නැති වෙන්නත් ඕන. ඔය ඔක්කොම කියන කාරණා ටික සම්පූර්ණ වෙලා අර කන කැස්බෑව වියසිදුරෙන් අහස බලනවා වගේ අතිශයින්ම දුර්ලභ දෙයක් තමයි මොකද්ද? තිරිසන්ගත සත්වයෙක් නැවත මිනිසෙක් වෙලා උපදිනවා කියන එක. මිනිසෙකුට මිනිසෙක් වෙලා උපදින්න තියෙන possibilities ඊට වැඩි. ඒ වගේම වෙනත් දෙවියෙකුට මිනිසෙක් වෙන්නත් පුළුවන්. හැබැයි තිරිසන් භවයකට ගියොත් අපායයට ගියොත් ආයි ගොඩ එනවා කියලා නම් හිතන්නවත් බෑ ලේසියෙන්. එතකොට අපායට යන්නේ මොන වගේ පරිසරයකද? අපාය දොරවල් වහන්න පුළුවන් පරිසරයක ඉපදිලා. සද්ධර්මයේ පහළ වෙච්ච කාලයක ඉපදිලා. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්න පුළුවන් කාලයක ඉපදිලා. ප්‍රතිරූප දේශවා සුදුසු ප්‍රදේශවල ජීවත් වීමේ භාග්‍ය උදා කරගෙන අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ගේ විකලත්වයක් නැති වටින මනුෂ්‍ය ජීවිතයකුත් ලබාගෙන ලබන්න ඕන සියලු පහසුකම් ලබාගෙන තියෙද්දී මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නේ නැතුව පාප මිත්‍රයන්ගේ ඇසුර නිසා ඔබ දහමින් ඈත් වෙලා ගිහිල්ලා අවසාන මොහොතේ හිත දුර්වල කරගත්තොත් ආයි මරණින් පස්සේ ඔබේ ජීවිතේ කොහේ යයිද කියලා කාටද කියන්න පුළුවන්. එහෙමනම් ඔබ මොනතරම් අවාසනාවන්ත කෙනෙක් වෙයිද? අභාග්‍යවන්ත කෙනෙක් වෙයිද? එනිසා මේ අභාග්‍ය තත්වයට පත් වෙන්නේ නැතුව පුළුවන් තරම් අප්‍රමාදී වෙන සංසාරේ දිග්ගස ගන්න යන්නේ. මොකද ඔය එක එක ලෞකික ප්‍රාර්ථනාවන් පොදි බඳින්න මොකද වෙන්නේ? සසරට වැටෙනවා. සසරට වැටිලා සසර ජීවිතේ හැමදාම අපිට සහතිකයක් නැහැනේ. සෝවන් ඵලයට පත් වෙනකන් කාටවත් සහතික කරලා කියන්න පුළුවන් කමක් නැහැනේ. මං නම් මැරිලා අපාය යන්නේ නැහැ කියලා. නේද? එතකොට ඔය සතර අපාය ඉපදුනොත් දැන් තිරිසන් අපායකට ගියොත් බලන්න ජීවත් වීම සඳහාම පව් කරන්න වෙනවා. මාංශ භක්ෂක සතෙක් වුණොත් සමහර වෙලාවට ජීවත් වෙන්නම සත්තු මරන්න වෙනවා. ඒතර ඒ මරණ සත්වයන්ගේ ඒ පාප කර්ම විපාක වශයෙන් තව එකතු වෙලා සංසාරේ කොහෙන් ඇදිලා යනවද? එහෙම සසරට ඇදිලා මේ දුක් විඳින්න සිද්ධ කරගන්නේ මේ වගේ මහා භාග්‍යවන්ත අවස්ථාවක නියම ප්‍රයෝජන ගන්න නැති හින්දානේ. ඒ නිසයි මම මතක් කළේ ඔය එක එක තනතුරු වලට එක එක දේවල් වලට සමහරු කැමති හරි ආසයි මෛත්‍රී බුදුහාමුදුරුවෝ දකින්න ආසයි. එක එක දේවල් වලට ආසයිනේ. දිව්‍ය ලෝකවල සිළුමිණ සෑය දැක්කේ නැහැ කියයි, සලුමිණ සෑය දැක්කේ නැහැ කියයි. විවිධ දේවල් වලට ආසාවල් ඇති කරගෙන අන්තිමේදී සසරට වැටිලා දන්නේම නැතුව මහා දුක් කන්දරාවක් විඳින්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනගෙන ඉක්මනින්ම ගමන කෙටි කර ගන්න බලන්න. ගමන දික් වෙනවා කියන්නේ ඔබේ අනතුර වැඩි. ඔබට දුක් විඳින්න තියෙන අවස්ථාවල් වැඩි. සාංශාරික
අන්තරාය කර අවස්ථාවක අවදානමකට ඔබ ලක් වෙනවා. ඒකෙන් නිදහස් වෙන්න නම් සසර ගමන කෙටි කර ගන්න ඕන. ඉතින් දැන් කෙසේ වෙතත් මේ ස්වාමින් වහන්සේ මේ මහත්මයා අර බුදුරජාණන් වහන්සේ අභියස පදමුතර බුදුරජාණන් වහන්සේ අභියස අර වගේ ප්‍රාර්ථනාවක් කරලා ඔන්න කාලයක් ඒ වගේ කල්ප ගානක් ඇවිල්ලා ඊට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඉපදුනා කච්චායන නමින්. ඊට කලින් මේ කච්චායන මහරහතන් වහන්සේගේ ශරීරයේ සුවිශේෂ දෙයක් ලක්ෂණයක් ඒ තමයි කසුන් පැහැය තියෙන. කසුන් කියලා කියන්නේ රත්තරන් වලටනේ. ඒක නිසා තමයි කච්චායන කියන්නේ. ඒ පවුලේ මේ කුමාරයාගේ හැම රත්තරන් පාටයිලු. එහෙම රත්තරන් පාට වෙන්න හේතුවක් තියෙනවා. ඒ තමයි මේ ස්වාමීන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේත් ඉපදිලා තියෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ දායකයෝ එකතු වෙලා උන්වහන්සේගේ භස්මාවශේෂ තැන්පත් කරලා චෛත්‍යයක් හදලා තියෙනවා. මෙන්න මේ චෛත්‍ය නිර්මාණය කරද්දී මේ දායක මහත්මයා මේ චෛත්‍යයට ස්වර්ණමය ගඩොලක් පූජා කළා. රන් ගඩොලක් පූජා කළා තියෙනවා. අන්නේ රන් ගඩොල පිදීමේ ආනිසංසය නිසා උපදින භවයක් පාසා එතුමාගේ චවි වර්ණය රන් පැහැයෙන් යුක්ත වෙලා තියෙනවා කියලා ඔය අටුවා කතාවල සඳහන් කරලා තියෙනවා. එහෙම කාලයක් ගත කරලා මේ කුමාරයා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ අවන්ති කියන රාජ්‍ය ඉන්දියාවේ තිබුණ 11 මහා ජනපද ඒ 11 මහා ජනපද වලින් එකක් අවන්ති කියලා කියන්නේ. ඒ අවන්ති ජනපදයේ තිබුණ නගරයක් උදේනී නුවර කියලා. උදේනී නුවර ඔය ගුත්තිලකාවේ එහෙම තියෙන බරණැස් නුවර සිට උදේනී නම් පුරයට ආදි වශයෙන් උදේනී නගරේ. මේ උදේනී නගරයේ රජ්ජුරුවන්ගේ පුරෝහිතයාගේ පුතා වෙලා ඉපදුනා. මේ කච්චායන මහරහතන් වහන්සේ. එතකොට පුරෝහිත මේ පුතාගේ ඇඟේ ස්වරූපය දැකලා මේ හැමේ වර්ණය දැකලා රත් පැහැයෙන් යුක්ත නිසා කංචන කියන නම යොදලා තියෙනවා. ඒක කච්චායන කියන නමින් හැඳින්වුවා. ඉතින් එතුමාගේ පරම්පරාව කච්චායන පරම්පරාව නමින් තමයි එතෙන් පටන් හඳුන්වන්න ගත්තේ. ඉතින් මේ පුරෝහිත බ්‍රාහ්මණය කියන්නේ පියා නැති වුණාට පස්සේ මේ කාංචන කුමාරයා පුරෝහිත තනතුරට පත් වුණා මේ උදේනි රජ්ජුරුවන්ගේ. ඔය අතරේ සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනීන්ද්‍ර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා කියලා ආරංචි වුණා. ලෝකෙම ආරංචිය පැතිරලා ගියා. උදේනි රජුරවන්ටත් මේ ආරංචිය ලැබුණා. ඉතින් උදේනි රජුරු තමන්ගේ මේ පුරෝහිතයාට කතා කරලා කියනවා බුදුහාමුදුරු පහළ වෙලා ඉන්නවා කියලා තියෙනවා. ඒ නිසා කරුණා කරලා මේ ගිහිල්ලා බුදුහාමුදුරු වඩම්මගෙන ඉන්න කියලා. ඉතින් මේ කච්චාන පුරෝහිතතුමා කියනවා මට විතරක් තනියෙන් යන්න බෑ. මට තව කවුරු හරි දෙනවනම් මම යන්නම්. හැබැයි තව එකක් තමයි මටත් මහාන වෙන්න අවසර දෙන්නත් ඕන. මහාන වෙන්න අවසර දෙනවා නම් මං කොහොම හරි බුදුහාඳුරු මේ නුවරට වඩම්මන් එන්නම් කියලා. ඉතින් ඒ ඉල්ලීම පිට අවසර ලැබුණා. තවත් 7 දෙනෙක් සමග කාංචන කුමාරයා බුදුරජාණන් වහන්සේ හොයාගෙන වැඩම කළා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පැහැදිලා පැවිද්ද ලබාගෙන නොබෝ කාලයකින්ම රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ රහතන් වහන්සේ අර බුදුරජාණන් වහන්සේගේ තනතුරු ලබා දීමේ අවස්ථාවේදී 80 මහා ශ්‍රාවකයන්ට තනතුරු ලබා දීමේ අවස්ථාවේදී පෙර පතාගෙන ආපු පරිදි තමන් වහන්සේ විසින් කෙටියෙන් කියන ලද ධර්මය විස්තරාර්ථව කියන්න සමත් භික්ෂූන් වහන්සේලා අතරේ අග්‍රස්ථානය ලැබෙනවා කියලා මේ කච්චායන ස්වාමින් වහන්සේට එම අග්‍ර තනතුර ලබා දුන්නා. ඉතින් මෙන්න මේ විදිහට කාලයක් මේ
බුදුරජාණන් වහන්සේ සමගින් කටයුතු කරලා බුදුහාමුදුරුවෝ කියන බණ විස්තරාර්ථව කියන්න මේ ස්වාමින් වහන්සේ පුරුදු වුණා. ඉතින් ඒ වාගේ සූත්‍රයක් තමයි ගොඩක් අය අහලා තියෙන මදුපිණ්ඩික සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ කෙටියෙන් කියපු ඒ ධර්ම කාරණා ටික ඊටාම අලංකාර විදිහට බොහෝම ලස්සනට විවරණය කරලා දේශනා කරපු සූත්‍රයක් තමයි මදුපිණ්ඩික සූත්‍රය කියලා කියන්නේ. ඒ මහා කච්චායන මහරහතන් වහන්සේගේ ඒ සුවිශේෂත්වයේ පෙන්වන විශේෂම අවස්ථාවක්. ඉතින් දැන් මෙන්න මේ කාල සීමාව මේ විදිහට යද්දී අර රහතන් වහන්සේලා 8-9ටම සිහිපත් වුණා අපි බුදුරජාණන් වහන්සේ කරගෙන යන්න නේද මේ උදේනි නගර ඉඳලා වැඩි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙතට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි අපි උදේන රජුරවන්ට පොරොන්දුවක් වෙලා ආවේ ඔබ වහන්සේ නුවරට වඩම්මනවා කියලා කරුණා කරලා අපිත් එක්ක වඩින්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා හරි මම වඩින්නම් හැබැයි ඊට කලින් ඔබ වහන්සේලා ගිහිල්ලා අවශ්‍ය පසුබිම හදාන්න රජුරවන්ව පහදව ගන්න කියලා. ඒ අනුව මහා කච්චායන මහරහතන් වහන්සේ ප්‍රධාන ස්වාමීන් වහන්සේලා ඒ නගරයට වැඩම කළා. ඒ නගරයට වැඩම කරලා රජුරුවන්ගේ අඹ උයනේ තමයි හිටියේ. ඉතින් මේ අඹ උයනේ උයන් පල්ලා ඒ උයන ආරක්ෂා කරන කෙනා රජුරුවන්ට ගිහිල්ලා කියන මෙන්න මෙහෙම ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා ඉන්නවා කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ සොයාගෙන රජුරුවන් ආවහම මේ තමන්ගේ පුරෝහිත බ්‍රාහ්මණයා මහාන වෙලා ඇවිල්ලා ඉන්නේ කියලා දැනගෙන උන්වහන්සේත් එක්ක සතුටු සාමීචී කතා බහේ යෙදিলা ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ බොහොම ඉහළින් හොඳට සැලකුවා. ඒ වගේම උන්වහන්සේ හොඳට බණ කිව්වා. ඒ බණ අහලා මේ රජුරෝ තවත් පැහැදුනා. රජුරෝ විතරක් නෙවෙයි රජ බිසවත් ඊටාම ඉහළින්ම ප්‍රසාදයටපත් වුණා. ඒ වාගේ ඔහොම ඉන්න අතරේ මේ ස්වාමින් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. ඒ පිණ්ඩපාතේ වඩිනකොට ඒ කිට්ටුව තිබුණා බොහොම කලක් ඊටාම ධනවත්ව පොහොසත්ව හිටපු සිටුවර පිරිසක් සිටු කෙනෙක් සිටු දියණිය සහ ඒ සිටු දියණියගේ දුවත් එක්ක ඒ කටිය බංකොලොත් වෙලා. ඉතින් බොහොම ධනය හීනත්වයට පත් වෙලා සල්ලි නැතුව බොහොම අසරණ වෙලා හිටියේ. ඒ අය කොච්චර අසරණ වුණත් දන් දීමට හරි ප්‍රියයි. ඉතින් මේ රූබර තරුණ සිටු දියණියට අම්මා තාත්තගෙන් ලැබිච්ච ඒ දන් දීමේ පුරුද්ද දිගට ක්‍රියාත්මක කරන්න ඕන වෙලා දැන් මේ රහතන් වහන්සේ දැකලා දන් දෙන්න ගන්න ක්‍රමයක් කල්පනා කරනවා. ඉතින් දන් දෙන්න සල්ලි නැහනේ. අන්තිමේදී මොකද කළේ මේ සිටු දියණියට තිබුණා ඊටාම හොඳ දිග වරලසක් කොණ්ඩයක්. ඉතින් මේ කොණ්ඩේ කපල ඉවර වෙලා හවරියකට වික්කලු. රුපියල් ලක්ෂයකට කහවණු ලක්ෂයකට විකුණන කියලා සඳහන් කරනවා. ඉස්සර කහවණු කීය දෙනවා කිව්වත් දෙන්නේ නැහැ කියපු මේ හවරිය මේ දිග කොණ්ඩේ වරලස මේ විදිහට පූජා කරා. මේ විදිහට විකුණා. එතකොට මේක ආරංචි වුණා රජමාලිගාවට. මේ අහවල් සිටු දියණිය මෙන්න මේ විදිහේ ඉල්ලීමක් තිබ්බ යාගේ කොණ්ඩෙට යා කීයේ දෙනවා කිව්වත් කොණ්ඩේ දුන්නේ නැහැ. හැබැයි දැන් මෙන්න මේක කපලා විකුණලා කියලා. හේතු කාරණා හොයනකොට මේ ස්වාමින් වහන්සේට දන් දෙන්න. ඉතින් මේ සිටු දියණියගේ මේ දාන චේතනාව කෙරෙහි මේ දන් දීමේ ආකාරය කෙරෙහි පැහැදිච්ච රජුරෝ මොකද කළේ? ඒ සිටු දියණිය ගෙනල්ලා තමන්ගේ අගමෙහිසී තනතුරේ තබාග තමන්ගේ අර අන්තఃපුරේ ප්‍රධාන බිසවක් බවට පත් කළා කියලා සඳහන් කරන්න බලන්න ditta ධම්ම වේදිනී විපාක. අර හරියට කන්න බොන්නවත් නැතුව අසරණ වෙලා හිටපු කෙනාට දාන චේතනාවක් පහළ වෙලා දීගන මොනවත් නැත්තම් කොණ්ඩේ කපලා හරි දීලා ඒ විදිහට කරපු පිනේ විපාකේ ඒ මොහොතේම ලැබුණා ditta ධම්ම වේදිනී විපාක. අද කාලම් ගොඩක් දූලට ඉතින් එහෙම කොණ්ඩේ
කපල දන් දෙන්න අමාරුයි මුදු ගොඩක් අයට කොහොමද නෑනේ. ඉතින් කෙසේ වෙතත් ඔබ තේරුම් ගන්න ඕන අන්න ඒ වගේ විපාකත් අතීතයේදී ලැබිලා තියෙනවා. ඉතින් ඔය විදිහට මේ අඹ උයනේ ඉඳමින් මේ රජ්ජුරුවන්ගේද හැම දිනාගේමද හිත් දිනාගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේත් වඩම්වලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේත් මේ උදේන රජ්ජුරුවන්ට හොඳින් බණ කියලා එතුමා බොහොම බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් කරන්න මහා කච්චායන මහරහතන් වහන්සේ පීවර ගත්තා. ඉතින් ඔන්න ඔය මහා කච්චායන මහරහතන් වහන්සේ එක දවසක් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවක ඒ බුදුරජාණන් වහන්සේට නුදුරු තැනක පළඟක් බැඳගෙන කායගත සති භාවනාව සිදු කරමින් ඉන්නවා උන්වහන්සේ දැක්කා. අන්න ඒ දැක්ක වෙලාවේ මේ මහා කච්චායන මහරහතන් වහන්සේගේ පූර්ව චරිතය සම්පූර්ණයෙන්ම දිවසින් දැක්ක බුදුරජාණන් වහන්සේට මහා විශාල නිරාමිෂ ප්‍රීතියක් හිතට ඇති වෙලා අන්නේ ප්‍රීතිය උදානයක් විදිහට උන්වහන්සේ ප්‍රකාශ කරනවා. අන්නේ ප්‍රකාශනය කරපු ගාථා තමයි මම මාතෘකා වශයෙන් කළේ. එතකොට දැන් මෙතන මේ මහා කච්චායන මහරහතන් වහන්සේ බුදුහාමුදුරන්ගේ උදානයට ඇගීමට ලක් වෙන්නට සිදු කරපු දේ තමයි කායගත සති භාවනා පුරුදු කළා. මම කායගත සති භාවනාව පිළිබඳව සම්පූර්ණ විවරණයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඒ පිළිබඳව ඡායා මාත්‍ර අවබෝධයක් අවශ්‍යයි මේ සූත්‍රයේ තේරුම් ගන්න. කායගත සති කියන්නේ කය අනුව සිහිය පිහිටුවන එකට. කාය කියන්නේ කය, ගත කියන්නේ අනුව ගිය, සති කියන්නේ සිහිය. කය අනුව ගිය සිහිය. එතකොට කය අනුව ගිය කියන්නේ මොකද්ද? කය අනුව කියන්නේ කායික ක්‍රියාකාරකම් අනුව ගිය සහ කායික ස්වභාව අනුව ගිය සිහිය කියන එකට. ඒ කියන්නේ අපේ සෑම කායික ක්‍රියාකාරකමක්ම සම්බන්ධයෙන් අපි සතියෙන් කටයුතු කරන්න ඕන, සිහියෙන් කටයුතු කරන්න ඕන. ඒ වගේම කායික ස්වභාවයන් ගැන සතිමත් වෙලා සිහියෙන් විමසලා බලලා කටයුතු කරන්න ඕන. අන්න එහෙම කටයුතු කිරීම තුළ හිතේ පහළ වෙන කෙලෙස් නැති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒතර කායගත සතිය කියන්නේ ප්‍රධාන භාවනාවක් නම් ඒ භාවනාවේ අනු භාවනා ක්‍රම කිහිපයක්ම තියෙනවා. ඒ අනුව එහෙම භාවනා ක්‍රම 6ක් විතර අපිට අඳුන ගන්න පුළුවන්. දැන් බලන්න ඔබ කල්පනා කරන්න. කය උපයෝගී කරන භාවනා අතර ප්‍රධාන භාවනාව මොකද්ද? ඒ තමයි ආනාපාන සතිය. ආනාපාන සතිය කියන්නේ හුස්ම ගන්න හෙලන එක පිළිබඳව සිහිය පිහිටුව ගන්න එකනේ. ඒතර හුස්ම ගන්න හෙලන්නේ මොකෙන්ද? කයෙන්. එතකොට අන්න ඒ කායික ක්‍රියාව පිළිබඳව සිහිය පිහිටුවනවා නම් ඒක කායගත සතියක්. එතකොට ආනාපාන සතිය කියන්නේ කායගත සතියට අයිති භාවනාවක්. ඊළඟට ඒ වගේම තව මොනවද කරන්නේ? කය මුල් කරගෙන අපි දන්නවා මේ කයේ තියෙනවා විවිධ ක්‍රියාකාරකම්. දැන් මේ කයින් තමයි අපි ඇවිදින්නේ. කය මුල් කරගෙන තමයි අපි හිටගෙන ඉන්නේ. වාඩි වෙන්නේ, හාන්සි වෙලා ඉන්නේ නේද? මෙන්න මේ ඉරියව් වලට අපි කියනවා ප්‍රධාන ඉරියව් මුල් කරගෙන කරන භාවනා වලට කියන ඉරියාපත භාවනා කියලා. එතකොට ඉරියාපත භාවනාවේදී ප්‍රධාන ඉරියව් 4 ගැන තමයි අවධානය යොමු කරන්නේ. තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා කියන ඉරියව් 4. ඒතර ඉරියාපත භාවනාවත් කායගත සති භාවනාව. ඊළඟට තවත් කායික ක්‍රියාකාරකම් තියෙනවා. මොනවද? අපි ඇස් දෙකෙන් බලනවා, කන් දෙකෙන් අහනවා, කටින් කනවා, කටින් කතා කරනවා, අත්පා දිගාරිනවා, හකුලනවා, ඊට පස්සේ වැසිකිලි කැසිකිලි යනවා නේද? ඔය ආදී වශයෙන් අපි මේ කය උපයෝගී කරගෙන කරන විවිධ ක්‍රියාකාරකම් තියෙනවා. අන්න ඒ ක්‍රියාකාරකම් පිළිබඳව සිහිය නුවණ පුහුණු කරන භාවනාවක්. ඒකට කියන්නේ සම්පජඤ්ඤ භාවනාව කියලා. ඒතර සම්පජඤ්ඤ භාවනාවත් කය මුල් කරගෙන කරන්නේ. ඒ නිසා කායගත සති කියන නමින් හඳුන්වනවා.
එතරෝණ භාවනා කියකිවද 3යි. ආනාපාන සති, ඉරියාපත, ඊළඟට සම්පජඤ්ඤ කියන භාවනා 3. ඊළඟට කායික ස්වභාවය ගැන හිතලා භාවනා කරනවා. ඒකත් කායගත සතියට අයිති. අපි දන්න ඕනේ මේ ශරීරය හැදිලා තියෙන්නේ ප්‍රධාන කුණප කොටාශ කීයකින්ද? 32කින්. දෙතිස් කුණපය කියන්නේ ඒකටනේ. අන්න ඒ 32 සම්බන්ධයෙන් අපි දකිනවා. මොකද දකින්නේ? පිළිකුල දකිනවා. ඒතකොට දෙතිස් කුණපය පිළිකුල් සහගතව කල්පනා කරලා බලලා ඒ පිළිබඳව තියෙන රාගය දුරු කර ගන්නව නම් අන්න ඒකත් භාවනා. ඒකට කියන්නේ පිළිකුල් භාවනාව. හෙවත් පටික්කුල මනසිකාර භාවනාව. දැන් ගොඩක් අය අසුබ භාවනාව කියලා කියන්නේ ඒකයි කියලා වරදවා තේරුම් ගන්න අවස්ථා තියෙනවා. නමුත් පිළිකුල් කියලා කිව්වහම අර දෙතිස් කුණපය මුල් කරගත්ත භාවනාව කියලා තේරුම් ගන්න. ඉතින් දෙතිස් කුණපය තියෙන කයනේ. ඒතර ඒ මුල් කරගෙන කරන භාවනාව කායගත සති භාවනාව. එහෙනම් පටික්කුල මනසිකාර භාවනාවත් කායගත සතිය. ඊට පස්සේ මේ දෙතිස් කුණපයේම තියෙනවා මූල පදාර්ථ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මූල පදාර්ථ 4 මහා ධාතු. අන්න ඒ 4 මහා ධාතු ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා විමසා බලා කරන භාවනාව. දැන් කෙස් ගත්තාම කෙස් වල මේ 4 මහා ධාතු කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? කෙස් වල වැඩියෙන්ම තියෙන පඨවි ධාතුවනේ. අවශේෂ වශයෙන් ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු තියෙනවා. නැත්තේ නෑ තනි ධාතුවකට විතරක් එකක පවතින්න පුළුවන් කමක් නෑ. මේ 4ම එකට පවතින්නේ. හැබැයි එකක් හැමතිස්සෙම වැඩියෙන් ක්‍රියාත්මක වෙනවා. අන්නේ වැඩියෙන් ක්‍රියාත්මක වෙන එක නමින් තමයි අපි මේ කුණප කොටාශ හඳුන්වන්නේ. ඒතර කේස්, ලොම්, නිය, දත්, මස් ආදී දේවල් පඨවි ධාතුවට අයිති කියලා කිව්වට එතන තියෙන්නේ පඨවි ධාතු විතරක්ම නෙවෙයි කියලා අපි තේරුම් ගන්න ඕන. අන්න ඒ වාගේ පින්වත්නි මේ දෙතිස් කුණපයන් තුල තියෙන මූල පදාර්ථ තේරුම් අරගෙන කරන භාවනාව ඒවා මොහොතක් පාස ඇති වෙල නැති වෙල යනවා කියලා දැනගෙන කරන භාවනාව තමයි ධාතු මනසිකාර භාවනාව. ඒතර ධාතු මනසිකාර භාවනාවත් කායගත සති භාවනාව. ඊට පස්සේ අසුභ භාවනාව. අසුභ භාවනාව කියලා කියන්නේ මොකද්ද? මේ ශරීරය විඥානයේ ශරීරයෙන් ඉවත් වුණාට පස්සේ, ඒ කියන්නේ මරුණට පස්සේ මල සිරුරට වෙන අර වෙනස්කම්, මල සිරුර ඉදිමෙන හැටි, නිල් වෙන හැටි, හැරව පිරෙන හැටි, තන තන සිදුරු හැදෙන හැටි, සත්තු ඇවිල්ලා කන හැටි, කුණ කොට්ටහසවල පණුව ගහන හැටි, ඔය ආදි වශයෙන් සියල්ල වෙන වෙනම දකින භාවනාව. ඒකට කියන්නේ අසුභ භාවනාව. ඔන්න ඕකත් අයිති වෙන්නේ මොන භාවනාවටද? කායගත සතියට. එතකොට දැන් මේ විදිහේ කායගත සති භාවනා 6න් යම් භාවනා මොකක්ද කියලා හරියට ස්ථිරව සඳහන් කරලා නැහැ. කායගත සති භාවනාව සිද්ධ කරමින් අපි તો ආනාපාන සති වගේ භාවනාවක් සිදු කර හිටිය කියලා. ඒක දැක්කා. කවුද? බුදුරජාණන් වහන්සේ. කවුද දැන් මේ භාවනාව කළේ? මහා කච්චාන මහරහතන් වහන්සේ. අන්න බලන්න. දැන් සමහර අය හිතනවා මං ඉතින් දැන් රහත් වෙලානේ. දැන් ඉතින් මං අමුතුවෙන් භාවනා කරන්න ඕනේ නැහැ. එහෙම කියලා හිතනවා සමහරව. සෝවන් වුණාට පස්සේ දැන් මං ඉතින් සෝවන් වෙලා ඉවර සතර අපායේ නිදහස්නේ. ආයි අමුතුවෙන් දන් දෙන්නත් ඕනේ නැහැ, මොනවත් කරන්න ඕනේ නැහැ, භාවනා කරන්නත් ඕනේ නැහැ, බණ අහන්නත් ඕනේ නැහැ. දැන් මට පාර හරියට ක්ලියර් ආදි වශයෙන් හිතර නිකම්ම පාරේ වෙනවා කියලා හිතාගෙන ඉන්නවා. එහෙම එකක් නැහැ. රහතන් වහන්සේලා පවා බණ අහනවා. රහතන් වහන්සේලා පවා දන් දෙනවා. රහතන් වහන්සේලා පවා ධර්ම සාකච්ඡා කරනවා. නේද? රහතන් වහන්සේලා පවා කුසලයේ යෙදෙනවා. ඒ පශ්චාත් භවිකයන්ට ආදර්ශයක් වෙන. ඒ කියන්නේ තමන්ගෙන් පස්සේ ඉන්න අයට ආදර්ශයක් ගන්න පුළුවන්. උද්‍යෝගය අති කරවන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ධර්ම ප්‍රීතිය අනුභව කරන්න පුළුවන්. ඒ ධර්ම කාරණාවල යෙදෙනකොට ඒ ධර්ම ස්මරණය තුල ඇති වෙන ලොකු ප්‍රීතියක්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා ගත්තාම උන්වහන්සේලා සත්‍ය අවබෝධ කරගත්ත උත්තමයන් වහන්සේ නිවන් දැකපු අය. ඒතකොට ඒ අය ආපහු බොජ්ජංග ධර්ම වඩන්න ඕනද? ආයි වඩන්න ඕනේ. නමුත් වඩන්න ඕනේ නැති වුණාට ඒ බොජ්ජංග ධර්ම සිහිපත් කරන එක
බොජ්ජංග ධර්ම සිහිපත් කරන එක මම දැන් බොජ්ජංග ධර්ම වඩලා ඉවරයි. ඒ හින්දා අප අමුතුවෙන් සිහි කරන්න දෙයක් නැහැ කියලා නිකන් ඉන්නවද? නෑ. ඒක තමයි අර බොජ්ජංග සූත්‍රවලදී උන්වහන්සේලා ඒවා සිහිපත් කරවගෙන මතකයට නංවාගෙන සුවපත් වුණා කියලා සඳහන් වෙනවා. ඒ නිසා ඒක ඔබ හොඳින් වටහා ගන්න ඕන. ඉතින් මේ රහතන් වහන්සේ දැන් ඔන්න භාවනා ඉරියව්වෙන් ඉන්නකොට ඒ දිහා දැකලා බුදුරජාණන් වහන්සේට ඇති වුණ මහ විශාල සතුටක්. ඒ සතුට පදනම් කරගෙන උන්වහන්සේ මේ උදානය ප්‍රකාශ කරනවා. යස්ස සියා සබ්බදා සති සතතං කායගතා උපට්ඨිතා. යස්ස සියා කියලා කියන්නේ යම් භික්ෂුවකට කියන. යස්ස කියන්නේ යම් භික්ෂුවකට සබ්බදා කියලා කියන්නේ හැම මොහොතේම සතතං කියන්නේ නිරන්තරයෙන්ම කියන එකයි. සති කියන්නේ සිහිය. කවුරු හරි කෙනෙක් හැම මොහොතේම නිරන්තරයෙන්ම සිහිය පිහිටුවාගෙන ඉන්නවනම්. ඒ වගේම කායගතා උපට්ඨිතා කායගතා සතිය තුලත් නිතර සිහිය පිහිටුවාගෙන ඉන්නවනම්. නෝචස්ස නෝච මේ සියා අන්‍යයාට වැටහෙනවා. කවුරු හරි කෙනෙක් හොඳට සිහිය පුරුදු කරනවා නම් කායගතා සතිය හොඳට පුරුදු කරනවා නම් භාවනා මනසිකාරයේහි තියෙනවා නම් හිත පිහිටුවගෙන ඉන්නවා නම් ඒ කෙනාට අවබෝධයකට පත් වෙන්න පුළුවන්. තේරුම් යනවා. එයාට හැඟෙනවා, වැටහෙනවා. මොකද්ද වැටහෙන්නේ? නෝචස්ස නෝච මේ සියා අතීතයේ මට කෙලෙස් තිබුණේ නැත්නම් අතීතයේ මට කෙලෙස් තිබුණේ නැත්නම් මම වර්තමානයේට එන්නේ නෑ කියලා වැටහෙනවා. න භවිස්සති නච මේ භවිස්සති. ඒ වගේම වර්තමානයේ මගේ හිතේ කෙලෙස් නැත්නම් අනාගතයට මම යන්නෙත් නෑ කියලා වැටහෙනවා. අන්න දැන් එතකොට අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. අපි දැන් මේ ලෝකයට ආපු අයනේ. දැන් මේ ලෝකයට ඇවිල්ලා අපි දුක් විඳිනකොට ගොඩක් වෙලාවට යම් අය හිතනවා මොකද්ද මේ ලෝකයට ආපු නිසා අපි හිතමු බොහොම ලෙඩ රෝගවලට ගොදුරු වෙන්න වුණා නම් අප්‍රියයන් එක්ක එකතු වෙන්න වුණා නම් ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න වුණා නම් කැමති දේවල් ලැබෙන්නේ නැත්තම් විශේෂයෙන්ම කැමති දේවල් ලැබෙන්නේ නැති වෙනකොට ඔන්න අපිට ඇති වෙන කේන්තියක්. ඒ කේන්තිය ඇති වෙලා ඔන්න කියනවා මට එන්න උවමනාවක් තිබෙත් නැහැ. අන්තිමේදී මේ ලෝකෙට මාව ගෙනල්ලා ඉවර වෙලා මාව අසරණ කළා. මට සලකන්නේ නැහැ. මට වෙනස්කම් කරනවා. ඔය ආදී වශයෙන් ගොඩක් වෙලාවට අපි අනිත් අයට බනිනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕන දේ තමයි අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ පිටස්තරයන්ගේ ඕනෑ එපාකම් වලට නෙවෙයි. තවත් සරලව කිව්වොත් අපි මේ ලෝකයට ඇවිල්ලා තියෙන අපේ අම්මගේ තාත්තගේ ඕනෑ එපාකමට නෙවෙයි. මොකද අම්මා තාත්තට ඕන වුණත් මේ ලෝකෙට එන්නේ නැතුව ඉන්න අය ඕන තරම් ඉන්නවා. ඒ ළමයි නැති මේ තරුණ යෝලවල් කොච්චර ඉන්නවද ළමයි හම්බෙලා නැතේ. ඇයි ඒ කට්ටිය ළමයින්ට කැමති නැති කමද? නෑ ළමයින්ට කැමති. ඒ කැමැත්ත නිසාම ළමයි හම්බ වෙන්න විවිධ දේවල් කරනවා. නමුත් ඒ කුසට එන්න කවුරුවත් කැමති නෑ. ඒ නිසා යාළුවට ළමයි නෑ. දැන් සමහර තැන් තියෙනවා අම්මයි තාත්තයි අකමැති. හැබැයි මෙන්න දන්නේව නැතුව රිංගලා. එතකොටනේ ඔය ගොඩක් වෙලාවට ඔය ඇබෝෂන්ස් වලට එහෙම යන්නේ. එහෙනම් අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ වෙන කාගේවත් උවමනාවට නෙවෙයි අපේම උවමනාවටයි කියලා අපි තේරුම් ගන්න ඕන. ඒ උවමනාවට අපේ උවමනාවට ආවනම් ආපු නිසා යම් කිසි දුකක් කරදරයක් වේදනාවක් හිරිහැරයක් විඳින්න උනා නම් ඒක අපේම වරදින් වෙච්ච දෙයක් කියලා අපි තේරුම් ගන්න ඕන. ඒතර මේ ලෝකෙට එන්නේ මොකක් නිසාද? මේ ලෝකෙට එන්නේ අපි අපේ හිතේ කෙලෙස් තියාගෙන මැරුණ නිසා. දැන් කවුරු හරි කෙනෙක් මැරෙනකොට කෙලෙස් නැති කරලා මැරෙනවා. කෙලෙස් නැති කරලා මැරෙන කෙනාට මොකද වෙන්නේ? මරණින් පස්සේ ආපහු උපදින්නේ නැහැ. කවුද කෙලෙස් නැති කරලා මැරෙන්නේ? පසේ බුදු මහරහතන් වහන්සේලා. උන්වහන්සේලාගේ මරණින් පසු නැවත ජීවිතයක් නැහැ. එතකොට එයින් මෙහා අනිත් හැමෝම
අනාගාමී අය කාම ලෝකයට එන්නේ නැහැ. සකදාගාමී අය එක සැරයක් හරි කාම ලෝකයට එනවා. ඒ වගේම සෝවන් වෙච්ච අය 7 සැරයක් හරි උපදිනවා. අනිත් අය අඩු වැඩි වශයෙන් මේ සංසාරේ උපදිනවා. මොකක් නිසාද? සංයෝජනෙන් බැඳිලා තියෙන නිසා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා කියන මේ දස සංයෝජනයන්ගෙන් බැඳිලා ඉන්න කම්ම සත්වයා සසරට වැටෙනවා. එතකොට මේ දස සංයෝජන කියන්නේ වෙන දෙයක් නෙවෙයි කෙලෙස් සිතුවිලි. ඒතර කෙලෙස් සිතුවිලි තියෙන්නේ කොහෙද? හිතේ. ඉතින් මගේ හිතේ කෙලෙස් සිතුවිලි තියෙනවා නම් මොකද වෙන්නේ? ඒ කෙලෙස් වලට අනුරූපව මට උපදින්න වෙනවා. එතකොට අතීතයේ මගේ හිතේ කෙලෙස් තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ? අතීතේ මං උපදින්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි අතීතයේ ගිය ආත්මේ ගිය භවයේදී මගේ හිතේ කෙලෙස් තිබ්බේ නැත්තම් මම මේ භවයට එන්නෙත් නැහැ. නේද? මේ භවයට එන්නෙත් නැහැ. දැන් මේ භවයේ මගේ හිතේ කෙලෙස් නැත්තම් මොකද වෙන්නේ? මතු භවයකට මම යන්නෙත් නැහැ. ඒතර මේ භවයට එනවා කියන්නේත් ඉපදීම, මතු භවයට යනවා කියන්නේත් මොකද්ද? ඉපදීම. එතකොට ඒ ඉපදීම සිද්ධ වුණේ මොකක් නිසාද? කෙලෙස් සහිත වීම නිසා. එතකොට ඉපදීම නම් අපි විඳින සියලු දුක්වල පළවෙනිම දුක. ඇයි පළවෙනි දුක කියන්නේ? ඉපදුන හින්දානේ වයසට යන්නේ. නේද? ඉපදුන හින්දානේ ලෙඩ වෙන්නේ. ඉපදුන හින්දානේ මැරෙන්නේ. ඉපදුන හින්දානේ අප්‍රියයන් එකතු වෙන්නේ. ඉපදුන හින්දානේ ප්‍රියයන්ගෙන් වෙන් වෙන්නේ. ඉපදුන හින්දානේ කැමති දේවල් නොලැබෙන්නේ. ඉපදුන හින්දානේ අඬන්නේ, වැළපෙන්නේ, ශෝක කරන්නේ, හූල්ලන්නේ, මේ ඔක්කොම කරන්නේ ඉපදුන හින්දානේ. නේද? ඒතර ඉපදුනේ නැත්තම් ඔය මොකක්වත් නැහැ. එහෙනම් මෙන්න මේ ඉපදීම ඇති උනේ මොකක් නිසාද? කෙලෙස් සහිත වීම නිසා. ඉපදෙන්නට අවශ්‍ය කරන කෙලෙස් සහිතව මැරුණ නිසා ඉපදුනා. ඉපදිලත් ඒ කෙලෙස්ම ආපහු එකතු කරනවා නම් මොකද වෙන්නේ? ආයි ඉතින් මැරිලා කවදා හරි දවසක ආපහු උපදිනවා. ඉතින් මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ දුකෙන් නිදහස් වෙන්න බෑ. ඒතර මේ දුකෙන් නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕන? මේ දුකෙන් නිදහස් වෙන්න නම් කරන්න ඕන කෙලෙස් නැති වෙන විදිහට තමන්ගේ හැසිරීම හදා ගන්න ඕන. අනුපුබ්බ විහාරී තත්තසෝ කාලේ නේවතරේ විසත්තිකං. කෙලෙස් නැති වෙන විදිහට තමන්ගේ හැසිරීම හදා ගන්නවා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුගතව තමන්ගේ ජීවිතය හැඩගස්ව ගන්නවා කියන එකයි. එතකොට අන්නේ මාර්ගාංගවලට අනුපිළිවෙලින් පිවිසිලා සම්මා දිට්ඨිය ඇති කරගෙන සම්මා සංකල්ප ඇති කරගෙන කෙලෙස් නැති වෙන විදිහට ඒ මාර්ගාංග දියුණු කරන්න ඕන. එතකොට අපි තේරුම් ගන්න ඕන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග ගත්තාම ඒකෙත් තියෙනවනේ ලෞකික ලෝකෝත්තර කියලා දෙකක්. ලෞකික කියන්නේ කෙලෙස් ඇති වෙන පැත්ත. ඒක සුවසේ හොඳ භවවල ඉපදීගෙන දිගටම සංසාරේ යන්න හේතු වෙන මාර්ගාංග ටික. දැන් අපිට වමනා තියෙන මේ සසරට නැවත නැවත වැටීම් ප්‍රවේශ වීම නිසා ඇති වෙන බොහෝ දුක් නවත්ත ගන්නනේ. හොඳ තැන්වල ඉපදුනත් වයසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක නිසා ඇති වෙන දුක නවතින්නේ නෑනේ. පොහොසත් පවුල්වල උනත්. ඉතින් අන්න ඒවත් නවත්ත ගන්නනේ. හැබැයි බෞද්ධයෙක් වෑයම් කරන්න ඕන. එහෙනම් එයා මොකද කරන්න ඕන? ලෝකෝත්තර මාර්ගාංග දියුණු කර ගන්න ඕන. ලෝකෝත්තර මාර්ගාංග දියුණු වෙන්න නම් මොකද කරන්න ඕනේ? මාර්ගාංග දියුණු වෙන විදිහට තණ්හාව නැති කර ගන්න ඕන. සෑම මාර්ගාංගයක්ම තණ්හාවත් එක්කත් වැඩි දියුණු කරන්න පුළුවන්. තණ්හාව නැති වෙන විදිහට තමයි කරන්න ඕන. මම සරල උදාහරණයක් කියන්නම්කෝ. දැන් ගොඩක් අය සම්මා වාචා කියලා කියනකොට හොඳ වචන කියලා කියනවනේ. එතකොට දැන් සමහර අම්මලා තාත්තලා දරුවන්ට ආදරෙන් කතා කරනවා. නෝන මහත්තයෝ උණුන්ට ආදරෙන් කතා කරනවා. ඊළඟට සේවකයෝ කාර්ය මණ්ඩලේ ස්වාමියන්ට, ස්වාමියෝ සේවකයන්ට
ආදරෙන් කතා කරන හාමුදුරුවරු දායකයන්ට දායකයෝ හාමුදුරුවන්ට ආදරෙන් සෙනෙහසින් කතා කරනවා. එහෙම කතා කරලා හිතනවා මම සම්මා වාචාව හොඳට පුරුදු කරනවා කියලා. හැබැයි හොඳට විශ්ලේෂණය කරලා බැලුවොත් එතන මොකද තියෙන්නේ? එතන සම්මා වාචාව තියෙන ලෞකික පැත්තේ. හැබැයි එතන ඒ හැම වචනයක්ම කතා කරලා තියෙන ආදරයත් එක්කනේ. ආදරය කියන්නේ ක්ලේශයක්. ආදරේ ලෞකිකයි. ලෝකෝත්තර මොකද්ද? ලෝකෝත්තර මෛත්‍රිය. මෛත්‍රිය තුල රාගය නැහැ. ආදරය තුල රාගය තියෙනවා. ඔය සමහර අය ලිව්වට ප්‍රේමය නම් රාගයෙන් තොර සඳේලියසේ අචින්තයයි පාරිශුද්ධයි අරව මේවා එක එක කතා කිව්වට මතක තියාගන්න ආදරය නම් ප්‍රේමය නම් එතන රාගය තියෙනවමයි. රාගය නැති තැන තමයි මෛත්‍රිය. එතකොට කවුරු හරි කෙනෙක් අන්න සම්මා වාචාව පුරුදු කරන මෛත්‍රී සහගතව. කියන්නේ ලෞකික බලාපොරොත්තු අපේක්ෂාවන් තොරව. දැන් උදාහරණයකට සමහර අය ආදරෙන් කතා කරනවා මං එයාට ආදරෙන් කතා කරාම එයාත් මට ආදරෙන් කතා කරා. නේද? දැන් ওই සත්තුන්ට සමහරු කියනවා සතාට උනත් ආදරෙන් කතා කරාම තමයි සතා කීකරු වෙන්නේ කියලා. දැන් එතකොට ඒ ආදරයෙන් කතා කරලා තියෙන මොකක් නිසා? බලාපොරොත්තුවක් නැද්ද එතන? බලාපොරොත්තුවක් තියෙනවා. මොකද්ද? මං ආදරයෙන් කතා කරන හින්දා එයා මට කීකරු වෙයි කියලා. ආන්න එක තමයි ලෝභය තණ්හාව කියන්නේ. එතකොට එහෙම බලාපොරොත්තුවක්වත් නැතුව මෛත්‍රී සහගතව යාමට අනුකූලතාවය ඇති වුණත් නැති වුණත් මම කතා කරන්නේ මෛත්‍රී සහගතවයි කියන හැඟීමෙන් අර අනේකාගෙන් කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් තොරව ඔබ හොඳ වචන කියනවා. අන්න ඒක තමයි ලෝකෝත්තර වෙන්නේ. එතන තමයි තණ්හාව නැති වෙන්නේ. ඒතර වචනේ සම්බන්ධයෙන් විතර නෙවෙයි ක්‍රියාකාරකම් සම්බන්ධෙත් එහෙම. මෙත්තා කාය කම්ම, මෙත්තා වචී කම්ම, මෙත්තා මනෝ කම්ම කියලා කියන්නේ මෙන්න මේ ලෝකෝත්තර මාර්ගය. ඒතර ඒ මාර්ගයේ කවුරු හරි කෙනෙක් ගමන් කරනවා නම් අන්න අනුපිළිවෙලින් එයා නිවනට ලං වෙනවා. ටිකෙන් ටික තණ්හාව තුනී කරගෙන සුදුසු වෙලා ආපු ගමන් සහ මුලින්ම තණ්හාව ගැලවිලා ගිහිල්ලා ඒ තැනත්තා නිවන් දකිනවා. ඉතින් අන්න ඒ නිසා ඔබ අපි සසරට ඇවිල්ලා තියෙන කාගේවත් වරද නිසා නෙවෙයි. ඔබේම මගේ වරද නිසා කියලා ඉස්සෙල්ලම තේරුම් ගන්න. මොකද්ද වරද? කෙලෙස් සහිතව මරණයටපත් වුණා. ආපහු අපි මැරෙන්නේ කෙලෙස් තියාගෙන නම් අපිට ආපහු උපදින්න වෙනවා. ඒ කෙලෙස් පව් සහිත කෙලෙස් නම් අන්න අපිට සසර දුකටපත් වෙන සිද්ධ වෙනවා. ඒ නිසා මොකද කරන්න ඕන? ඔය පව ක්ලේශය දෙකම නවත්ත ගන්න වෑයම් කරන්න ඕන. ඉස්සෙල්ල පව නවත්ත ගන්න වෑයම් කරන්න. සබ්බපාපා සකරණං කියපු විදියට. ඊළඟට කෙලෙස් නවත්ත ගන්න වෑයම් කරන්න. පව නවත්ත ගන්න වෑයම් කළොත් ඔබ සසර දුගතියට යන එකකින් නවතීවි. කෙලෙස් නවත්තන්න වෑයම් කළොත් ඔබ සසර උපදින එකම නවතිලා දායි. එහෙම වුණොත් සසරට ආවේනික සියලු දුකෙන් ඔබට නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මෙන්න මේ தત્ත්වයේ තේරුම් අරගන්න. අපි අතීතයේ හිටියා නම් හිටියේ අතීතයේ අපේ හිතේ කෙලෙස් තිබ්බ නිසා. වර්තමානයේ ඉන්නව නම් ඉන්නෙත් අපේ හිතේ දැන් කෙලෙස් තියෙන නිසා. අනාගතයට යනව නම් යන්නෙත් කෙලෙස් තියෙන නිසා. කෙලෙස් තියෙන තමන්ගේ හිතේ නම් ඒකෙන් පීඩාවටපත් වෙන්නේ තමන්ගේ කියලා තේරුම් අරගෙන මේ කෙලෙස් වල ආදීනවය හොඳින් වටහාගෙන කෙලෙස් ප්‍රහාණය කරගන්න වෑයම් කරන්න. කෙලෙසයන් අතර ප්‍රධානම ක්ලේශ දෙකයි. ඒ තමයි අවිද්‍යාවයි තණ්හාවයි. අවිද්‍යාව නැති කරගන්න ධර්මයට පුළුවන් තරම් සමීප වෙන්න, ධර්මය අහන්න තරමට විද්‍යාව පහළ කරගන්න පුළුවන්. ඉන් අනතුරුව ඊට පස්සේ ප්‍රධානම ක්ලේශය තමයි තණ්හාව. තණ්හාව නැති කරගන්න අවශ්‍ය කරන සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්න ඔබට මේ තියෙන තෘෂ්ණාවෙන් බැඳිලා ඉන්න කම්ම මේ සසරින් නිදහස් වීමක් වෙන්නේ නැහැ කියලා තේරුම් අරගෙන ටික අතහැරීමේ ගුණය දියුණු කරන්න. භෞතික වංශයෙන් තියෙන අතහැරීමත් ඒ වාගේම ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු වලට තියෙන තණ්හාවෙන් බැඳීමත් අතහැර ගන්න ඔබට පුළුවන් නම් නිවනින් සැනසෙන්න ඒකාන්තයෙන්ම ඔබට අවකාශ සැලසේ. ඉතින් ඒ සඳහා පින්නත් ඔබ හැම දිනාටම කුද්දක නිකාය උදාන පාළියේ
කච්චායන සූත්‍රයේ අසුරෙන් සිදු කළ මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා ඉතසිතින් ප්‍රාර්ථනා කර සිටිනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසෙන් හැමත උතුම් නිවන් සුව සැලසේවා. පින්වත්නි, සෑම පුරපසළොස්වකම පොය දවසකම ප්‍රඥානානිකාව ඔස්සේ අප විසින් පවත්වනු ලබන ධර්මදේශනාවේ සැදැහැති දායකත්වයේ දරා කටයුතු කරන්නේ කොළඹ 7 බාන්ස් ප්‍රදේශයේ පදිංචි අප හිතවත් සැදැහැත් දායක යුවලක් ඒ තංගේ දරුවන් සමගින් එකතු වෙලා ඉතින් අදත් බොහෝ දෙනාට ධර්මයේ ශ්‍රවණය කරන්න අවකාශ සලසා දීම තුළ පහළ කරගත් උතුම් කුසල් බැලෙන් පින්වතුන්ගේ ඒ නමින් පරලෝසපත් දෙපාර්ශ්වම දෙමාපියන් ඇතුළු සියලු ඥාතීහුද ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දෙනාගේම ඥාතීහුද සුවපත් වෙත්වා කියලා අපි ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ලෝකයේත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරන පින්නතුන්ටත් ප්‍රේක්ෂක පින්වත් ඔබටත් ප්‍රඥා නාලිකාවේ හැමටත් දෙවියන්ගේ ආශිර්වාද හිමි කරත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් දෙමු. මේ උතුම් කුසල් බැලෙන් හැමට මෙලොව සුව වේවා, පරලොව සුව වේවා, හැකිතරම් ඉක්මනින් උතුම් අමා මහ නිවන් සුවමත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං